Some people think that, it's not good to rejoice if you are spiritual. ඔබ දන්නවද සමහරක් අය හිතනවා අපි ආත්මික නම් අපි එච්චරටම ප්‍රීති වෙන්න අවශ්‍ය නැහැ කියලා. That's not true. ඒක ඇත්ත නෙමෙයි. That's not true. ඒක සත්‍ය නෙමෙයි. The Lord wants you to rejoice always. දෙවියන් වහන්සේට අවශ්‍යයි හැම මොහොතේම අපි ප්‍රීති වෙනවට. When Paul wrote to the church in Philippi, පාවුල්තුමා පිලිප්පියේ සභාවට ලියන විට when he said, rejoice in the Lord always, again I say rejoice. ඔහු කිව්වාම ස්වාමීන් වහන්සේ තුල ප්‍රීති වෙල්ලා නැවතත් ප්‍රීති වෙල්ලා යයි කියමි කියනකොට He was not trying to make a request to the church. ඔහු සභාවට Illimak. ඉල්ලීමක් ඉල්ලුවා නෙමෙයි සභාවෙන්. It was a command. ඒක ආඥාවක්. It was a command. ඒක ආඥාවක්. Rejoice in the Lord always. ස්වාමීන් වහන්සේ තුල නිතරම ප්‍රීති වෙන්න. I want you to understand that happiness and joy is different. මම ඔබ තේරුම් ගන්නවට අවශ්‍යයි ප්‍රීතිය සහ Preetiya saha සතුට satuta venas. යන කරුණු දෙක දෙවර්ගයක්. වෙනස් දෙයක්. Happiness depends on the things happening. ප්‍රීතිය අන්තර්ගත වෙලා තිබෙන්නේ සිදුවෙන දේ මතයි. So happiness comes because of the happenings. ප්‍රීතිය එන්නේ සිදුවෙන දේ නිසායි. If the things happen the way you want to if you want the way you want it to be, දේවල් සිදුවෙනකොට ඔබට උවමනා විදිහටම at the time you want it to be, ඔබට සිදුවෙන්න උවමනා වෙලාවට then there is happiness. අන්න එතනදී සතුට ප්‍රීතිය තිබෙනවා. Because happiness depends on the happenings. මත් නිසාද ප්‍රීතිය ස්ථානගත වෙලා තිබෙන්නේ සිදුවෙන දේ මතයි. But joy is something totally different. නමුත් සතුට කියන දේ ඊට වඩා සම්පූර්ණම වෙනස් දෙයක්. Joy, the Bible talks of different levels of joy. මට සමා වෙන්න මම හිතන්නේ සතුටයි ප්‍රීතියයි මට මාරු වුණා. ප්‍රීතිය කියන්නේ දැන් මගේ ප්‍රීතිය නැති වෙන්න යන්නේ. මේ මට සමා වෙන්න. මේ පරිවර්තනය කරන අය මාව ටිකක් කන්ෆියුස් කරනවා මට සමා වෙන්න. හොඳයි. We need to understand that there are different levels of joy in the word of God. අපි තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේගේ වචනය තුල ප්‍රීතියේ යම් යම් අවස්ථාවන් වෙනස් ස්වභාවයන් තිබෙනවා. It talks about the joy of the Lord. එතනදී කතා කරන්නේ ස්වාමින් වහන්සේ තුල ප්‍රීති වීම. There is a joy in the presence of the Lord. දෙවියන් වහන්සේගේ අභිමුඛය තුල ප්‍රීතිය තිබෙනවා. There is the joy that comes as a fruit of the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේගේ ඵලනිතා පැමිණෙන ප්‍රීතිය තිබෙනවා. There are different levels of joy. වෙනස් ආකාර ප්‍රීතියන් තිබෙනවා. I like to give you a very simple definition of my interpretation of joy. මගේ අර්ථකථනය අනුව මම ඔබට කැමතියි මේ ප්‍රීතිය ගැන යම් හඳුන්වීමක් හඳුන්වලා දෙන්න. This is not the biblical interpretation of joy. මේක ප්‍රීතිය පිළිබඳව බයිබලානුකූල පරිවර්තනය නෙමෙයි. This is the practical explanation of joy in the way I would like to see it. නමුත් මේක ප්‍රීතිය පිළිබඳව ප්‍රායෝගිකව මම සිතන කාරණාවයි. In English we know it's just a 3-letter word, J-O-Y. අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවෙන් අකුරු තුනක් තිබෙනවා JOY. I believe that every one of us can have joy in this way. මම විශ්වාස කරනවා අපි හැම කෙනෙකුටම ප්‍රීතිය මේ ආකාරයට ලබන්න පුළුවන්. J stands for Jesus. J අකුර අර්ථවත් කරන්නේ යේසුස්. Jesus. O stands for others. O අකුරෙන් අර්ථවත් කරන්නේ අනිත් අය. Y stands for you. Y අකුරෙන් අර්ථවත් කරන්නේ ඔබ. So if you put priorities in the proper place, you put Jesus first, others second, and you third. ඒ නිසා ජීවිතේ කාරණා ඔබ හරි ස්ථානයේ දැම්මොත් පළවෙනි වරට යේසුස් වහන්සේ දෙකට අනිත් අය තුන්වෙනියට ඔබ. You will always have joy. ඔබ මේ ආකාරයට පෙළ ගැස්සුවොත් ඔබ හැම මොහොතෙම ප්‍රීතියෙන් ඉඳී. You put Jesus first. ඔබ යේසුස් වහන්සේව පළවෙනි තැනට දැම්මොත් Put others second. අනිත් අය දෙවෙනි තැනට දැම්මොත් And put yourself always third in life, you will always have joy. ඔබගේ ජීවිතයේ ඔබව තුන්වෙනි ස්ථානයට දැම්මොත් හැම මොහොතෙම ඔබ ප්‍රීතියෙන් සිටී. So that is my definition of practical joy. ඒකයි මගේ පරිවර්තනය මේ ප්‍රායෝගික ප්‍රීතිය සඳහා. But the Bible says, rejoice in the Lord. බයිබලයේ කියනවා ස්වාමින් වහන්සේ තුල ප්‍රීති වෙන්න.
Rejoicing and joy is different. ප්‍රීතිවීමයි සැමරීමයි සතුටුවීමයි වෙනස් දෙකක්. We need to understand the Bible says rejoice. අපි තේරුම් ගන්න ඕන බයිබලයේ කියන්නේ ප්‍රීති වෙන්න. Now when the Bible says rejoice, it means to be continuously in joy. බයිබලයේ කිව්වම ප්‍රීති වෙන්න කියලා ඒක කියන්නේ නොකඩවාම ප්‍රීතිවීමක්. It's a continuous thing. ඒක නොකඩවා යන දෙයක්. It is not conditional. ඒක අවස්ථානුකූල දෙයක් නෙමෙයි. It's not based on your surroundings. ඒක ඔබ වටපිටාව ගැන ඔබ අන්තර්ගත කරලා තබන It දෙයක් is නෙමෙයි. not dependent on the happenings. ඒක සිදුවෙන දේ මත පදනම් වෙලා තිබෙන දෙයක් නෙමෙයි. I want to talk to you about King David. මට ඔබට කතා කරන්න අවශ්‍යයි දාවිත් රජතුමා ගැන. Let's go to Psalms 21. අපි යමු ගීතාවලිය 21ට. Psalms 21. ගීතාවලිය 21. We're going to look into verse 1 to verse 7. අපි බලන්ට යනවා 21 ඉඳන් 7 දක්වා. The Bible says, "The king shall have joy in you, strength, O Lord. And in your salvation, how greatly shall he rejoice. You have given him his heart desire. You have not withheld the request of his lips. For you meet him with blessings of goodness. You set a crown of pure gold upon his head. He asked life from you, and you gave it to him, length of days forever and ever. His glory is great in your salvation. Honor and majesty you have placed upon him. For you have made him the most blessed forever. You have made him exceedingly glad with your presence. For the king trusts in the Lord, and through the mercy of the Most High he shall not be moved." ස්වාමිනී රජතමේ ඔබගේ ශක්තියෙන් ප්‍රීති වන්නේය. ඔබගේ ගැලවීම කෙරෙහි ඔහු කුපමණ මහත් ලෙස ප්‍රීති වන්නේද? ඔහුගේ සිතේ ආශාව ලෙස ඔබ ඔහුට දුන්සේක. ඔහුගේ මුඛයෙන් ඉල්ලූදේ ඔහුගේ නොවැළක්වූසේක. මක්නිසාද ඔබ යහපත් වරයන් රැගෙන ඔහු ඉදිරියට එනසේක. ඔහුගේ හිස පිට පවිත්‍ර රන් උටුන්නක් තබනසේක. ඔහු ඔබගෙන් ජීවිතය ඉල්ලුවේය. ඔබ ඔහුට සදාකල් පවතින දීර්ඝායුෂ දුන්සේක. ඔබගෙන් ලැබුණු ගැලවීම කරනකොටගෙන ඔහුගේ ප්‍රශංසාව මහත්ය. ඔබ ගෞරවය හා මහිමය ඔහු පිට තබනසේක. මක්නිසාද ඔබ සදාකල්ම ඔහු ඉතා ආශිර්වාද ලද්දෙක් කරනසේක. ඔබ ඉදිරියේ වූ ප්‍රීතියෙන් ඔහු සන්තෝෂ කරවනසේක. මක්නිසාද රජතෙමේ ස්වාමින් කෙරෙහි විශ්වාස කරයි මහෝත්තමයන්ගේ කරුණාගණයෙන් ඔහු නොසෙල්වී සිටින්නේය. Father, we come into agreement with the Holy Spirit this morning. පියාණෙනි අපි ශුද්ධාත්මයන්න් වහන්සේ සමග මේ උදෑසන එකකතාවයකට පැමිණෙනවා. Holy Spirit, you speak. ශුද්ධාත්මයන්නි ඔබ කතා කරන්න. Speak to every precious saint in this place. හැම බලවත් ශුද්ධවන්තයෙකුටම ඔබ වහන්සේ කතා කරන්න. Let everyone that has a ear hear what the Spirit of the Lord says to them. මේ අසන හැම කෙනෙක්ම ශුද්ධාත්මයන්න් වහන්සේ ඔවුන්ට කතා කරනසේ අසනු ලබත්වා. Lord, help us to see what you have for us in your word. දෙවි පියාණෙනි ඔබ වහන්සේගේ වචනය තුල ලබා තිබෙන දේ අපට ලබා ගන්නට උපකාර කරන්නට. Uncover truth this morning to your precious people. ඔබ වහන්සේගේ සත්‍යතාවය ඔබ වහන්සේගේ උතුම් සෙනඟට විවෘත කරන්නට. We give you all the glory, honor and praise in Jesus' අපි name. සියලු ගෞරවය ප්‍රශංසාව ඔබට දෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. When we talk about a king, we know that the king has everything. අපි රජතුමෙක් ගැන කතා කරනකොට අපි දන්නවා රජතුමෙකුට හැම දෙයක්ම තිබෙනවා. If you are a king, ඔබ රජ කෙනෙක් නම් in what will you rejoice the most? ඔබ වඩාත් ප්‍රීති වන්නේ කුමක් නිසාද? Think about it for a few moments. සුළු මොහොතකට ඒ ගැන සිතන්න. David has been established as king. දාවිත් රජතුමාව රජ කෙනෙක් විදිහට ඔහුව ආලේප කර ස්ථීර කරාම Now in Psalms 21 he talks about a king rejoicing. දැන් මේ ගීතාවලියේ 21 ඔහු කතා කරනවා රජතුමා ප්‍රීති වෙනවා කියලා. He talks about a king who really rejoices. එතනදී ඔහු කතා කරන්නේ රජතුමා ඇත්ත වශයෙන්ම ප්‍රීති වෙන කාරණාව ගැන. Not just for a day but for a lifetime. මේක එක දවසකට විතරක් නෙමෙයි ජීවිත කාලයටම. We need to understand what Christ has done for us.
අපි තේරුම් ගන්නට අවශ්‍යයි මොනවද ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා කළේ. Sometimes you may wonder, how does this have an application to my life and my situation? ඔබ සමහරක් වෙලාවට හිතනවා ඇති මේක කොහොමද මගේ ජීවිතයට හා මගේ තත්ත්වයට අදාළ වන්නේ කියලා. Let me show you that. මම ඔබට එය පෙන්වා දෙන්නම්. Psalms 21 is going to be our key passage of scripture. ගීතාවලිය 21 අපේ යතුරු පදේ වෙන්න යනවා. But let's go to the book of Revelation. නමුත් අපි එළිදරව් පොතට යමු. Revelation chapter number 5 එළිදරව් 5 වෙනි පරිච්ඡේදය. and verse number 10. 10 වෙනි පදය. We're going to see the connection that we are talking about this morning. අපි අද උදෑසන කතා කරන දේ පිළිබඳව සම්බන්ධතාවය අපි බලන්න යනවා. Revelation chapter 5 and verse 10 says, talking about what Jesus have done, has said, and have made us kings and priests to our God, and we shall reign on the earth. එතනදී කතා කරන්නේ යේසුස් වහන්සේ අප උදෙසා කරපු දේ. දෙවියන් වහන්සේට ඔබගේ ලේන් දෙවියන් වහන්සේට මිලටගෙන ඔවුන් අපගේ දෙවියන් වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක. The Bible says that Jesus has made us kings. බයිබලයේ අපිට කතා කරලා කියනවා යේසුස් වහන්සේ අපව රජවරු කරලා තිබෙනවා කියලා. Look at that verse very carefully. නැවත වාරයක් ඉතා උවමනාවෙන් මේ පදය බලන්න. You know, when you read the Bible, you need to read it very carefully and slowly. ඔබ දන්නවද ඔබ බයිබලයේ කියවනකොට ඒක ඉතා පරිස්සමෙන් හා උවමනාවෙන් හිමීට කියවිය යුතුයි. Verse 10 says, have made us. එතනදී කියනවා අපිව කළා කියලා. Not that he's going to make us. අපිව උන්වහන්සේ කරන්ට යනවා නෙමෙයි. It is not in the future tense. It's already done in the past tense. ඒක අතීතයේ දෙයක් නෙමෙයි. ඒක දැනටම කරලා ඉවරයි වර්තමානය තුල. The Bible says he has already made us kings and priests to our God. බයිබලයේ කතා කරලා කියනවා දෙවියන් වහන්සේට රාජ්‍යද පූජකයන්ද කළසේක. So you are already a king and a priest in the sight of God. එහෙනම් දැනටමත් ඔබ දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ ඔබ පූජකයෙක් සහ රජ කෙනෙක්. He has made us a king. උන්වහන්සේ අපව රජවරු බවට පත් කළා. You know, many Christians fail to see themselves as a king. ඔබ දන්නවද බොහෝ කිතුණුවෝ ඔවුන්ව රජවරු විදියට දකින්න කැමති නැහැ. Verse 10 says, and we shall reign on the earth. 10 වෙනි පදේ කියනවා අපි මේ පොළවේ රජකම් කරන්නට යනවා කියලා. So God wants you to reign on the earth. දෙවියන් වහන්සේට අවශ්‍යයි මේ පොළවේ අපි රජකම් කරනවාට. Because only through you God's reign can be established on the earth. මක්නිසාද ඔබ තුලින් පමණයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය මේ මහ පොළවේ ස්ථාපිත කරන්නට We පුළුවන්. spoke about it last Friday. The importance of you as a person and a corporate body. අපි ගිය සතියේ ඒක කතා කරා මේ මහ පොළවේ ඔබ හවුල් සේවකයන් ලෙස ඔබගේ ශරීරයේ ඇති වැදගත්කම පිළිබඳව. So you are a king or you are a queen in the sight of God. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ ඔබ රජ කෙනෙක් හා ඔබ කුමාරිකාවක්. And God wants you to reign on the earth. ඒ නිසා දෙවියන් වහන්සේට අවශ්‍යයි ඔබ මේ පොළවේ රජකම් කරනවාට. You need to be in control. ඔබ පාලනය බාර ගන්න අවශ්‍යයි. Nothing in this world should control you. මේ මහ පොළව තුල ඔබ නැතුව කිසි දෙයක් පාලනය කර නොහැකි විය යුතුයි. Nothing should control you. කිසි මේ මහ පොළේ කිසි දෙයක් ඔබව පාලනය නොකළ යුතුයි. You are in control of everything. ඔබයි හැම දෙයක පාලනය තිබිය යුතුයි. Because you are the legal representative of Christ on the earth. මක්නිසාද ඔබයි නීතිමය සමාජිකයා දෙවියන් වහන්සේ මේ මහල් පොළවේ ප්‍රකාශ කරන. John writing his first letter tells us, යොහන් අපිට පළවෙනි පොත අපිට ප්‍රකාශ කරමින් ලියනවා just as Christ is, so are you on the earth. යේසුස් වහන්සේ සිටපු ආකාරයට ඔබත් මේ මහ පොළවේ ඉන්නවා. So you need to see yourself as a king, as a ruler. ඒ නිසා ඔබවම දැකිය යුතුයි ඔබ රජ කෙනෙක් හා පාලනය කරන කෙනෙක් Because විදියට. God wants you to have dominion, God wants you to have rulership. මක්නිසාද දෙවියන් වහන්සේට අවශ්‍යයි මේ පාලනය පරිපාලනය මේ මහ පොළව තුල. So we need to see that. අපි ඒ දැකීමට අවශ්‍යයි. Let's go to Ephesians chapter 2 අපි එපිස දෙවෙනි පරිච්ඡේදයට යමු. and verse number 6. 6 වෙනි පදයට. Ephesians 2:6. This is the introduction so that we can understand Psalms 21.
අපි එපිස දෙකේ ඒ පදේ බලන්නේ මේක ඔබට හඳුන්වා දීමක් මොකද අපිට ඒ ගීතාවලිය 21 තේරුම් It ගන්න. says there, and talking about what God has done, Ephesians 2:6, and has raised us up together and made us sit together in heavenly places in Christ Jesus. ඒ ස්ථානයේ කියන උන්වහන්සේ සමග අප නැකිටුවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ස්වර්ගීය වූ ස්ථානවල උන්වහන්සේ සමග අප හිඳ වූසේක. Now look at that verse one more time. නැවත වාරයක් ඒ පදය බලන්න. Again, it's talking about the past tense. නැවත වාරයක් ඒකේ කතා කරන්නේ සිදු වුණා වූ The කාරණාවක් Bible ගැන. says He has raised us up together. He's already done it. බයිබලයේ කියනවා උන්වහන්සේ සමග අපි නැකිටුවා. ඒ කියන්නේ ඒක සිදු කරලා අවසానයි. And made us sit together in heavenly places in Christ Jesus. ස්වර්ගයේ ස්ථානවල උන්වහන්සේ සමග අපව හිඳවලා තිබෙනවා. So you need to see what the scripture tells about you and me. එනිසා ඔබ මේ බයිබලයේ පදය තුල ඔබ ගැන මා ගැන මොනවද කියන්නේ කියන එක බැලීම අවශ්‍යයි. The Bible says that you are a king. බයිබලයේ කියනවා ඔබ රජ කෙනෙක්. The Bible says that God has put us on a throne with Christ Jesus. බයිබලයේ කතා කරන ඔබ යේසුස් වහන්සේ සමග සිංහාසනයේ ඉඳුනොලා තිබෙනවා කියලා. So let's go back with that backdrop in our mind to Psalms 21. නැවත වාරයක් අපි මේ ගීතාවලිය 21 අපේ මනස තුල තියාගෙන නැවත වාරයක් අපේ ස්ථානට යමු. In what did King David rejoice so much? දාවිත් රජතුමා මෙපමණ ආකාරයට පීදුනේ ඇයි? What was the reason for his rejoicing? ඔහුගේ ප්‍රීති ප්‍රමෝදයට පත්වීමට හේතුව මොකද්ද? I'm going to give you 4 reasons from the 7 verses that we have read. හත්වෙනි පදයේ අපි කතා කරපු කරුණු තුල මම ඔබට කරුණු 7ක් දෙන්න යනවා. කරුණු 4ක්. 4 reasons for the joy or the exceeding joy that David had. දාවිත් රජතුමාට තිබුණා වේ පුදුම ප්‍රීතිය ගැන කරුණු 4ක්. Look at verse number 1. පළවෙනි පදේ බලමු. The Bible says, the king shall have joy in your strength, O Lord. බයිබලයේ එතනදී කියනවා ඔබ කෙරේ තිබෙන ශක්තිය නිසා රජතුමාට ප්‍රීතිය තියෙනවා කියලා. So David rejoiced in the strength of God. ඒ නිසා දාවිත් රජතුමා ප්‍රීති වුණේ දෙවියන් වහන්සේ තුල තිබුණා වූ ශක්තිය නිසා. Do you see that in your Bible? ඔබ ඔබේ බයිබලයේ තුල දකින්නවාද? So David rejoiced in the strength of the Lord. ඉතින් දාවිත් රජතුමා දෙවියන් වහන්සේගේ ශක්තිය කෙරෙහි ප්‍රීති වුණා. Now he would have had many other things to rejoice as a king. ඔහුට රජ කෙනෙක් වශයෙන් තව බොහෝ කරුණු තියෙන්න ඇති ප්‍රීති වෙන්න. But he chose to rejoice because of the strength of the Lord. නමුත් ඔහු තෝරාගත්තා දෙවියන් වහන්සේගේ ශක්තිය නිසා ප්‍රීති The වෙන්න. strength of the Lord was the reason for his rejoicing. ඔහුගේ ප්‍රීතියට කාරණාව උනේ හේතුව උනේ දෙවියන් වහන්සේගේ ශක්තියයි. He did not look at the army that he had and he did not say, I rejoice over my army. ඔහුට තිබුණා මහත් හමුදාව දෙස බලලා ඔහු කිව්වේ නෑ මේ හමුදාව නිසා මම ප්‍රීති වෙනවා කියලා. The Bible talks about the great men. There was 30 great experts in the army of David. බයිබලයේ කතා කරලා කියනවා මේ බලවන්තයන් 30 දෙනෙක් හිටියා කියලා දාවිත් රජතුමාගේ හමුදාව He තුල. did not look at them and say, I rejoice because of these great, mighty men of valor. ඔවුන් දිහා බලලා කිව්වේ නෑ දන්නවද මම සතුටු වෙනවා මා සමග සිටින මේ බලවත් මිනිසයන් දෙස බලලා කියලා. He did not look at the wealth and the riches that the Lord gave him and he did not say, I rejoice over it. ඔහුට දෙවියන් වහන්සේ දීලා තිබුණා හැම දේපලක් හැම ධනයක් දිහා බලලා ඔහු කිව්වේ නෑ මේ දේවල් නිසා මම ප්‍රීති වෙනවා But the කියලා. Bible says, David told the Lord, the king shall have joy in your strength, O Lord. නමුත් බයිබලයේ කියනවා දාවිත් රජතුමා ස්වාමිනේ ඔබ රජතමේ ඔබගේ ශක්තියෙන් ප්‍රීති වෙනවා කියලා He කිව්වා looked කියලා. at the strength of the everlasting God. ඔහු බැලුවේ සදාකාලික දෙවියන් වහන්සේගේ ශක්තිය And he කෙරෙහි. said, that strength can never, fail. ඔහු කියනවා ඔබ දන්නවද ඒ ශක්තිය කවදාවත් විනාශ වෙන්නේ නැහැ නැත්නම් පරාජයටපත් So he වෙන්නේ නැහැ. looked at the strength of the Lord and he said, when I see it, when I understand it, I can rejoice. එනිසා ඔහු කියනවා මම දෙවියන් වහන්සේගේ ශක්තිය දිහා බලලා මම ඒ තේරුම් ගත්තාම මට ප්‍රීති වෙන්න Oh, පුළුවන්. the unfailing strength of God. දෙවියන් වහන්සේ තුල තිබෙනා වූ නොවරදින නොවෙනස් වෙන ශක්තිය. He knew that the strength of the Lord is going to enable him to walk as a king.
ඔහු දන්නවා මේ දෙවියන් වහන්සේගේ ශක්තිය ඔහුට රජ කෙනෙක් විදිහට ගමන් කරන්නට ප්‍රමාණවත් කියලා. And the strength of the Lord is going to give him the ability to make war against his enemies. ඔවුන්ගේ හමුදාවන්ට විරුද්ධව ගමන් කරන්නට හා යුද්ධ කරන්නට ඒ ශක්තිය ප්‍රමාණවත් කියලා ඔහු දැනගෙන So to හිටියා. walk and to war, God's strength was sufficient for him. ඒ නිසා ඔහුට ගමන් කරන්නට හා යුද්ධ කරන්නට දෙවියන් වහන්සේගේ ශක්තිය He ඔහුට knew that the ප්‍රමාණවත්. Lord's strength was sufficient to build the kingdom. ඔහු දැනගෙන හිටියා දෙවියන් වහන්සේගේ ශක්තිය ප්‍රමාණවත් මේ රාජ්‍යය මට ගොඩනගන්න He knew කියලා. that the Lord's strength was sufficient for battle. ඔහු දැනගෙන හිටියා දෙවියන් වහන්සේගේ ශක්තිය මට පොරට සිටින්න යුද්ධ කරන්න මට ප්‍රමාණවත් කියලා. Today we need to rejoice in the strength of our Lord. අද දවසේදී අපි ශක්තිමත් වෙන්න ඕන දෙවියන් වහන්සේගේ ප්‍රීතිය තුල. You do not rejoice in your own strength. ඔබගේම ශක්තිය තුල ප්‍රීතිමත් වෙන්න එපා. Because if you know to rejoice in the strength of the Lord, you will always be rejoicing. මක්නිසාද ඔබ දන්නවා නම් දෙවියන් වහන්සේගේ ශක්තිය තුල ප්‍රීති වෙන්න ඔබ හැම මොහොතෙම ප්‍රීතියෙන් සිටී. Because that strength will never fail. මක්නිසාද කවදාක්වත් ඒ ශක්තිය වැටෙන්නේ නැහැ. That strength will never fade away. ඒක කවදාක්වත් ඒක වියුල් වෙලා යන්නේ නැහැ. The strength of the Lord was the first key reason for him to rejoice. දාවිත් රජතුමාට තිබුණු පළවෙනි යතුර තමා ප්‍රීති වීම සඳහා දෙවියන් වහන්සේ කෙරේ ශක්තිය. So he rejoiced in the strength of the Lord. ඒ නිසා ඔහු දෙවියන් වහන්සේගේ ශක්තිය කෙරෙහි ප්‍රීති වුණා. The second reason is found in the same verse. දෙවෙනි කාරණාව අපිට එම පදයේ තුලම සම්බ වෙනවා. It says, and in your salvation, how greatly shall he rejoice. ඒ ස්ථානයේ ඔහු කියනවා ඔබගේ ගැලවීම කෙරෙහි ඔහු කොපමණ මහත් ලෙස ප්‍රීති වන්නේද. So the second reason that David was rejoicing is David rejoiced in God's salvation. පළවෙනි කාරණාව දෙවෙනි කාරණාව තමා දාවිත් රජතුමා ප්‍රීති වුණ දෙවියන් වහන්සේගේ ගැලවීමේ ප්‍රීතිය. It's very interesting to understand the Hebrew word for salvation is Yeshua. හරිම අනර්ගයි අපි මේ හේබ්‍රෙව් වචනේ තේරුම දැනගත්තාම ගැලවීම පිළිබඳව එතනදී කියන්නේ යොෂුවා. And that is the Hebrew name of Jesus. ඒක තමයි යේසුස් වහන්සේගේ හේබ්‍රෙව් නාමය. So let's put it in the New Testament context. ඒ නිසා අපි දැන් නව කිව්සමේ පරිවර්තනයට ඒක දාමු. So we can say we will rejoice in Jesus. අපි කියන්න පුළුවන් අපි කියමු අපි යේසුස් වහන්සේ කෙරෙහි ප්‍රීති වෙනවා. Hallelujah. Hallelujah. We rejoice in him. අපි උන්වහන්සේ තුලයි ප්‍රීති වෙන්නේ. Not because of anything else. වෙන මොනම දෙයක් නිසාවත් නෙමෙයි. You remember when Jesus sent out the disciples on the missionary journey. ඔබට මතකද යේසුස් වහන්සේ ගෝලයෝ 12 දෙනාව මෙහෙය සඳහා යවුව විට They were sent to preach the gospel. ඔවුන්ව යවුණු ලැබුවේ සුභාරංචිය දේශනා They were කරන්න. sent to heal the sick, ඔවුන්ව යවුණු ලැබුවේ රෝගීන්ව සුව කරන to පිණිස. cleanse the lepers, කුෂ්ඨ රෝගීන් සුව කරන පිණිස. to heal all manner of sickness and diseases, හැම වර්ගයකම ලෙඩ රෝග වසංගතයන් සුව කරන පිණිස. to raise up the dead. මලවුන්ව නැකිටවනු පිණිස. So the Lord empowered them, commissioned them, and sent them out. ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන්ව බලවත් කරලා ඔවුන්ට අවශ්‍ය කරන දේ දීලා ඔවුන්ව යවනු ලැබුවා. And they come back after their missionary journey. ඔවුන්ගේ මිෂනාරි ගමනෙන් ඔවුන් නැවත වාරයක් ආවහම They were so excited. ඔවුන් හරි පුදුම වෙලා හිටියා. They were so joyful. ඔවුන් හරි ප්‍රීතියෙන් සිටියා. And they started to give the Lord a mission report. දැන් ඔවුන් දෙවියන් වහන්සේට මේ මිෂනාරි ගමනේ රපෝර්තුව දීමින් සිටියා. They would have said all the good sermons they preached. ඔවුන් සමහරක් වෙලාවට කියන්නේ නැති ඔවුන් දේශනා කරපු හැම හොඳ දේශනාවක්ම. Probably they copied all the sermons of Jesus. ඔවුන් යේසුස් වහන්සේගෙන් කොපි කරලා තිබුණු හැම දේශනාවක්ම. So they preached it like their own. හරියට නිකන් ඔවුන් දේශනා කරේවා ඔවුන්ගේ දේශනා වගේ. And then they stole the Lord Jesus. ඔවුන් ස්වාමී යේසුස් වහන්සේට කියමින් සිටියා. We experienced what you said. In your name, we saw the sick being healed. ඔබ අපි අත්දැක්කා ඔබගේ නාමයෙන් ඔබ කියපු දේ රෝගීන් සුව වෙනවා. Lord, not only that. ඒක විතරක් නෙමෙයි ස්වාමිනී. Thus far, we have never seen this happen so in our lifetime. අපේ ජීවිත කාලයටම මෙච්චර කාලයකටම අපි දැකලා නැහැ මෙවැනි පුදුම දේ In සිදු all our වෙනවා. history, we have not seen a single prophet cast out demons. අපේ ඉතිහාසයේ කාලෙදීම අපි දැකලා නැහැ එක ප්‍රපෝතවරයෙක්වත් යකුන් දුරු කරනවා. But do you know what happened, Lord? Fishermen like we are, when we used your name, demons were නමුත් cast ඔබ out. දන්නවද ස්වාමිනී මොනවද උනේ කියලා අපි වගේ මේ මාළුකාරයෝ ඔබ වහන්සේගේ නාමය පාවිච්චි කරාම
මේ යක්ෂයන් දුරු වුණා කියලා කිව්වා. They were so excited about all these great signs, wonders, and miracles. මේ හැම පුදුම ලකුණු හාස්කම් ගැන උන් පුදුම වෙලා හිටියා. The story what I'm quoting to you is in Luke chapter 10. මම මේ දැන් ඔබට කතා කරන කතන්දරේ තිබෙන්නේ ලූක් 10 වෙනි But පරිච්ඡේදයේ. in the 20th verse, Jesus replied to them and නමුත් said, 20 වෙනි පදයේ යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් කියනවා. Jesus said, don't rejoice for all those stuff. යේසුස් වහන්සේ කියනවා මේ හැම දෙයක් ගැනම ප්‍රීති වෙන්න He එපා. says, let me read that verse to you. මම ඔබට ඒ පදේ කියනවා. Notwithstanding in this rejoice not, that the spirits are subject unto you, but rather rejoice because your names are written in heaven. Amen. මතෙව් 10:20 ඒ ස්ථානයේදී කියනවා එසේ වුවත් ආත්මයන් නුඹලාට යටත් වෙන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයේ ලියා තිබෙන නිසා ප්‍රීති වෙල්ලා යයි කීසේක. Amen. Jesus said, it's good to see people being delivered from all demonic attacks. යේසුස් වහන්සේ කියනවා මනුෂ්‍යයන් හැම යක්ෂයාගේ හැම බන්ධනයකින් නිදහස් වෙන එක දකින්න එක හොඳයි. But that is not the reason that you choose to rejoice. නමුත් ඒක හේතුවක් කරගන්න එපා ඔබ ප්‍රීති You වීම should සඳහා. rejoice because your name is written in heaven. ඔබ ප්‍රීතිය විය යුත්තේ ඔබගේ නාමයන් ස්වර්ගයේ ලියා තිබෙන නිසා. Hallelujah. Hallelujah. You should rejoice about your salvation. ඔබ ප්‍රීති විය යුත්තේ ඔබගේ ගැලවීම පිළිබඳවයි. How many of us understand what great salvation we have received? අපි කී දෙනෙක් නම් තේරුම් අරගෙන තිබෙනවද කොපමණ මහත් ගැලවීමක්ද අපි Do ලබාගෙන we ඉන්නේ කියලා. rejoice about the salvation the Lord has given us? අපි ප්‍රීති වෙනවද දෙවියන් වහන්සේ අපට දීලා තිබෙන ගැලවීම ගැන. You know, when David fell into sin, ඔබ දන්නවද දාවිත් රජතුමා පාපයට වැටුනහම when he fell into the sin with Bathsheba, ඔව් බෙත්ෂෙබා සමග ඔව් පාපයට වැටුනහම and he turned back to the Lord in repentance. ඔව් දෙවියන් වහන්සේ වෙතට හැරිලා ඔව් පසුතැවිලි In වුණා. Psalms 51, he prayed this beautiful prayer. මේ ලස්සන යාඥාව ගීතාවලිය 21 And he 51 said ඔහු to the කියනවා. Lord, ඔව් දෙවියන් වහන්සේට කියනවා. do not take away the joy of my salvation. ඔහු කියනවා ඔබ මගේ ගැලවීමේ ප්‍රීතිය මාගෙන් අරගන්ට එපා. Lord, don't take away the joy of my salvation. ස්වාමිනී මගේ ගැලවීමේ ප්‍රීතිය මාගෙන් අහක් කරන්න එපා. Because he knew with salvation came so much of joy. මක්නිසා ඔහු දැනගෙන සිටියා ගැලවීම එන්නේ මහත් වූ ප්‍රීතියක් සමගයි කියලා. You know, many Hallelujah. people don't understand what salvation is all about. ඔබ දන්නවද බොහෝ අය දන්නේ නැහැ ගැලවීම කියන්නේ මොකක්ද කියන එක. If you can understand your salvation, ඔබ තේරුම් ගන්නවා නම් ඔබේ ගැලවීම ගැන you will rejoice over it. ඔබ ඒ කෙරේ පිහිටි වෙයි. You need to understand that. ඔබ ඒ තේරුම් ගැනීම ඉතා වැදගත්. David says, and in your salvation, how greatly shall he rejoice. එතනදී දාවිත් රජතුමා කියනවා ඔබගේ ගැලවීම තුල කොපමණ මහත් ප්‍රීතියක් පවතිනවද? The word salvation is a very rich word in the language of Hebrew. හේබ්‍රේව භාෂාව තුල මේ ගැලවීම කියන වචනය හරි පොහොසත් වචනයක්. Because salvation means bringing you out from destruction and placing you in a place of protection. ගැලවීම කියන වචනේ හේබ්‍රේව තේරුම තමයි ඔබ අනාරක්ෂිත ස්ථානයකින් අරගෙන ඔබ ආරක්ෂිත ස්ථානයක පිහිටවිනු ලැබීම. Some people think salvation is just forgiveness of sins. සමහරක් අය හිතනවා මේ ගැලවීම කියන්නේ නිකන් පාපයට සමාව දීමක් විතරයි. No, it's not only that. නෑ ඒක ඒම නෙමෙයි. ඒ විතරක් It's නෙමෙයි. bringing you out from a place of destruction. ඒක කතා කරන්නේ ඔබ අනාරක්ෂිත ස්ථානයකින් අරගෙන Bringing you out of the slave market ඔබව වහල් වෙළඳාමෙන් පිටතට අරගෙන and placing you in a place of security, protection. ඔබව ආරක්ෂා සහිත ආරක්ෂාව ඇති ස්ථානයක පිහිටවීමයි. So we understand when salvation is your healing, your prosperity, everything that you need is in your salvation. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕන මේ ගැලවීම කියන එක තුල ඔබේ සඵලත්වය, ඔබේ සාර්ථකත්වය, ඔබේ සුවය මේ හැම දෙයක්ම අන්තර්ගතයි. So David says, I rejoice in the salvation that the Lord has given me. ඒ නිසා දාවිත් රජතුමා කියනවා දෙවියන් වහන්සේ මට දුන්න ගැලවීම තුල මම ප්‍රීති වෙනවා. We need to be rejoicing because of the salvation that we have received. අපි ප්‍රීති විය යුතුයි මක්නිසාද අපි ලබාගෙන තිබෙන ගැලවීම පිළිබඳව. The third reason තුන්වෙනි කාරණාව why David was rejoicing. ඒ දාවිත් රජතුමා ප්‍රීතිමත් උනේ. In verse 2 and verse 3 we see අපිට පේනවා ගීතාවලියේ 21 2 සහ 3 වෙනි පදවල David rejoiced in the satisfaction God gave him.
දාවිත් රජතුමා දෙවියන් වහන්සේ ඔහුට දුන්නා තෘප්තිය කෙරෙහි ප්‍රීතිමත් වුණා. The first one was he rejoiced in the strength of God. පළවෙනි කාරණාව ඔහු දෙවියන් වහන්සේ දුන්න ශක්තිය කෙරෙහි ප්‍රීති වුණා. Second one was he rejoiced in the salvation of God. දෙවෙනි කාරණාව දෙවියන් වහන්සේ ඔහුට දුන්නා ගැලවීම කෙරෙහි ප්‍රීති වුණා. The third one is David rejoices in the satisfaction God gave him. තුන්වෙනි කාරණාව දෙවියන් වහන්සේ ඔහුට ලබා දුන්නා තෘප්තිය කෙරෙහි ඔහු ප්‍රීති Look වුණා. at verse 2. බලන්න දෙවෙනි පදය. He says, you have given him his heart desire. ඔහුගේ එතනදී කතා කරලා කියන ඔහුගේ සිතේ ආශාව ලෙස ඔබ ඔහුට දුන්සේක. Do you see that? ඔබට ඒ පේනවද? God gives you your heart desire. දෙවියන් වහන්සේ ඔබට දෙනවා ඔබේ සිතේ ආශාව ලෙස. Let me repeat that. God gives you your heart desire. මම නැවත ඔබට ප්‍රකාශ කරන්නම් දෙවියන් වහන්සේ ඔබේ සිතේ ආශාව ලෙස ඔබට දෙනවා. Some people have a very wrong concept about God. ඔබ දන්නවද සමහරක් මිනිස්යන්ට දෙවියන් වහන්සේ ගැන හරි වැරදි වැටහීම් තියෙන්නේ. They think that God is always there to spoil the joy in their life. ඔවුන් හිතාගෙන ඉන්නවා දෙවියන් වහන්සේ හැම මොහොතෙම ඉන්නේ ඔවුන්ගේ ජීවිතයේ තිබෙන ප්‍රීතිය විනාශ කරන්නට කියලා. That's a lie that many people have come to believe. බොහෝ මිනිස්යන් විශ්වාස කරන්නට ඇවිල්ලා තිබෙන ලොකුම බොරුවක් ඒක. No, God is not a spoiled sport. නෑ දෙවියන් වහන්සේ මේ විනාශ කරලා නැත්තම් නරක කරන කෙනෙක් God නෙමෙයි. is not there to make your life miserable. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය අවුල් කරන්නට ස්ථානේ නැහැ. God wants you to rejoice and rejoice always, continuously. දෙවියන් වහන්සේට ඕන ප්‍රීති වෙන්න ඒ කියන්නේ නොකඩවාම ප්‍රීති වෙන්න. The Bible says every good and perfect thing is of God. බයිබලයේ කියන හැම යහපත් සම්පූර්ණ දෙයක් දෙවියන් වහන්සේ He කෙරෙහි. only prevents the bad things. උන්වහන්සේ නරක නපුර දේ ඉවත් කරන He ලබනවා. prevents the imperfect thing coming into your life. උන්වහන්සේ යහපත්ම සම්පූර්ණම දේ ඔබ වහන්සේ ඔබගේ ජීවිතේට එන්ටයි අරමුණු කරලා That is දෙන්නේ. God. ඒ දෙවියන් Because වහන්සේ. He only gives you good and perfect things. මක්නිසාද උන්වහන්සේ ඔබට දෙන්නේ යහපත් සම්පූර්ණ දේ So විතරයි. David tells us, you have given me or given him his heart desire. ඒ නිසා දාවිත් රජතුමා කියනවා ඔහුගේ සිතේ ආශාව ලෙස උන්වහන්සේ දුන්නා. Whatever is in line with the word of God and the will of God that you desire and ask, God will give you. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව දේව වචනයට අනුකූලව ඔබ ඉල්ලන හැම දෙයක්ම ඔබේ සිතේ ආශා ඉෂ්ට වෙන්න යනවා. David says, you have given him his heart desire. දාවිත් රජතුමා කියනවා මගේ සිතේ ආශාව ලෙස ඔබ මට දුන්නා. What he desired. මොනවද ඔහු ආශා වුණේ? What was in line with the will of God. මොනවද දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල ඔහු What ස්ථානගත was කරේ? in line with the word of God. දෙවියන් වහන්සේගේ වචනය තුල ඔහු ස්ථානගත කරලා තිබුණේ. When you desire such things and you ask the Father, it is released to you. ඔබ ආශා කරන දේ ඔබේ සිතේ ආශාව ලෙස ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලපුවාම උන්වහන්සේ ඔබ වෙනුවෙන් නිදහස් කරනවා. But that which is dangerous to your life, නමුත් ඒක ඔබගේ ජීවිතයට අපරීක්ෂාකාරී දෙයක් වෙන්න if it's පුළුවන්. going to destroy your life, ඒක ඔබගේ ජීවිතේ විනාශ කරන දෙයක් වෙන්න පුළුවන්. God will not give that to you. එහෙනම් දෙවියන් වහන්සේ ඒක ඔබට දෙන්නේ Because නැහැ. He's so good. මක්නිසාද උන්වහන්සේ ඊතා යහපත්. Because of the goodness of God, He cannot give you something that you desire to destroy yourself. මක්නිසාද දෙවියන් වහන්සේගේ යහපත්කම තුල ඔබ විනාශ කරන දෙයක් උන්වහන්සේ ඔබට දෙන්නේ නැහැ. See, if you understand these couple of things, ඔබ තේරුම් ගත්තොත් මේ කරුණු කීපය the love of God, දෙවියන් වහන්සේගේ ප්‍රේමය, the wisdom of God, දෙවියන් වහන්සේගේ and the ප්‍රඥාව, power of God. දෙවියන් වහන්සේගේ බලය. One more time. The love of God, නැවත වාරයක් දෙවියන් වහන්සේගේ ප්‍රේමය, the power of God, දෙවියන් වහන්සේගේ බලය, and the wisdom of God. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව. If you understand these three areas of God, ඔබ තේරුම් ගත්තොත් මේ කරුණු තුල දෙවියන් වහන්සේගේ පිළිබඳව you will have no questions whatsoever. ඔබට මීට පස්සේ නම් කවදාකවත් ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ. Even when God does not answer your prayer, ඔබ අඩුතරමින් දෙවියන් වහන්සේ ඔබේ යාඥාවට පිළිතුරු නොදුන්නත් you understand it is because of the love of God. This may not be the right thing I'm asking. ඔබ තේරුම් ගනි මම දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඉල්ලලා තිබෙන්නේ හරි දෙයක් නෙමෙයි කියන So එක. because of the love that He has for me, He prevents that from me. ඒ නිසා උන්වහන්සේ මට තිබෙන මහත් වූ ප්‍රේමය නිසා එය මාගෙන් වළක්වනු ලැබුවා. And when you know the power of God, ඒ වගේම ඔබ දෙවියන් වහන්සේගේ බලය දැනගත්තාම you will not hesitate to ask Him anything. ඔබ ධෛර්යමත් වෙන්නේ නැහැ උන්වහන්සේගෙන් කිසිම දෙයක් ඉල්ලන්නට. You know ඔබ දන්නවා that He is able to do it. උන්වහන්සේට ඒ කරන්න පුළුවන්. And when you know the wisdom of God,
ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව You know දැනගත්තාම He only gives you what is suitable to you. ඔබ දන්නවා උන්වහන්සේ ඔබට සරිලන දේ විතරයි දෙන්නේ. So the Bible says, ඒ නිසා බයිබලයේ කියනවා God gave every heart desire of David. දාවිත් රජතුමාගේ සිතේ ආශාව ලෙස හැම දෙයක්ම උන්වහන්සේ දුන්නා. Look at verse 2 one more time. නැවත වාරයක් The දෙවෙනි second part of it says, and have not withheld the request of his lips. දෙවෙනි කොටසේ කියනවා ඔහුගේ මුඛයෙන් ඉල්ලූ දේ ඔහුගේ නොවැළක්වූසේක. So every prayer he prayed, God answered. මක්නිසාද ඔහු යාඥා කරපු හැම යාඥාවකටම උන්වහන්සේ පිළිතුරු දුන්නා. Do you know that God answers every prayer? ඔබ දන්නවද දෙවියන් වහන්සේ හැම යාඥාවකටම පිළිතුරු දෙනවා කියලා? God answers every prayer. දෙවියන් වහන්සේ හැම යාඥාවකට පිළිතුරු But දෙනවා. that may not be the answer that you want to have. නමුත් ඒකෙන් තේරුම් යන්නේ මේක තමයි ඔබට අවශ්‍ය කරන උත්තරේ කියන එක. You know, sometimes God says no. ඔබ දන්නවද සමහරක් වෙලාවට දෙවියන් වහන්සේ කියනවා නැහැ. That's the answer. ඒකත් පිළිතුරක්. If God says no, that's the answer. දෙවියන් වහන්සේ නැහැයි කිව්වොත් ඒක තමයි පිළිතුර. So don't come back and say, no, God is not answering me. ඒ නිසා ඇවිල්ලා කියන්න බෑ දෙවියන් වහන්සේ මට මගේ පිළිතුර මගේ ආඥාව ඇහුවේ නැහැ God has කියලා. answered you saying no. දෙවියන් වහන්සේ පිළිතුරු දීලා ඉවරයි. ඒක තමයි නැහැ කියන එක. And sometimes God says, wait, සමහරක් වෙලාවට දෙවියන් වහන්සේ කියනවා ඉන්ට wait. ඉන්ට That's the answer. ඒකත් පිළිතුරක්. That's an answer. ඒකත් පිළිතුරක්. So we put that prayer in the list that God has not answered. අපි යාඥා ඉල්ලීම් කොලයක්ම ලියලා දෙවියන් වහන්සේට කියනවා මේකට උත්තර දෙන්න. But God says, I've answered you. I said, wait. දෙවියන් වහන්සේ කියනවා මම පිළිතුරු දීලා ඉවරයි ඉන්න. Because there is a season, මක් නිසාද කාලයක් තිබෙනවා. there is a time වෙලාවක් තිබෙනවා. for me to give you that. මට ඒ ඔබට සපයන්ට දෙන්න. And sometimes God says yes. සමහරක් වෙලාවට දෙවියන් වහන්සේ කියනවා ඔව්. So I say, God answers all prayer. මම ඔබට කිව්වේ දෙවියන් වහන්සේ හැම යාඥාවකටම පිළිතුරු දෙනවා. So if God says no to you, take it as answer. ඔබට දෙවියන් වහන්සේ කිව්වත් නැහැයි කියලා ඒක උත්තරේ විදිහට බාර ගන්නට. There were prayers that David prayed and God said no. දාවිත් රජතුමා කරාව යාඥාවල් තිබුණා දෙවියන් වහන්සේ කිව්වා නැහැ කියලා. You remember when Bathsheba had the first baby? ඔබට මතකද බෙත්ෂෙබාට ලැබුණු පළවෙනි දරුවා? The child that was born out of adultery. මේ කාම මිත්‍යාචාරය කරන කොටගෙන ඉපදුණු දරුවා. The Bible says the Lord struck the child dead. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ ඒ ළමයා මිය යන්ට ඉඩ ඇරියා කියලා. The child was sick ඒ දරුවා රෝගාතුර වුණා. and David fasted and prayed. දාවිත් නිරාහාරව ඉඳලා යාඥා කරා. But God said, I'm not going to give life to that child. නමුත් දෙවියන් වහන්සේ කිව්වා මම ඒ ළමයාට ජීවනය දෙන්න යන්නේ නැහැ කියලා. The child died. දරුවා මැරුණා. But David was not bitter with God. නමුත් දාවිත් රජතුමා දෙවියන් වහන්සේ සමග තිත්තකමින් හිටියේ නැහැ. He never became bitter. ඔව් කවදාක්වත් උන්වහන්සේ සමග තිත්තකමින් සිටියේ නැහැ. The only thing is he became better. හොඳම දේ තමයි ඔහු ඊට යහපත් වුණා. He never became bitter with God. ඔව් කවදාක්වත් දෙවියන් වහන්සේ සමග තිත්තකමින් හිටියේ නැහැ. Even the servants of David were so afraid to go and tell David that the child died. දාවිත්ගේ සේවකයන් පවා ඊට භයපත්ව වුණා ගිහිල්ලා කියන්ට රජතුමාට දරුවා මැරුණා කියලා. Because they felt that he would harm his life because he loved the child so much. මක් නිසාද ඔහු දැනගෙන හිටියා මේ දරුවාට ඔහු එපමණකටම ආදරය කරා කියලා. But they were astonished the way David responded to the news the child died. නමුත් ඔහු නිකන් මවා ගත්තා මේ අපි කිව්වම දරුවා මැරුණා කියලා මොන විදියටම ඔහු ප්‍රතිචාර දක්වයිද කියලා. When they came and told David, your child died. ඔවුන් දාවිත් රජතුමාට එවෙතට ඇවිල්ලා කිව්වහම ඔබේ දරුවා මැරුණා කියලා. The Bible says David arose. බයිබලයේ කියනවා දාවිත් රජතුමා නැගිට සිටියා. And he told his servants, go and prepare a table for me. ඔහු සේවකයන්ට කිව්වා ගිහිල්ලා මට කෑම මේසේ පිළියෙල කරන්න. I'm going to anoint myself with oil. ඔහු කිව්වා මම මාව තෙලින් ආලේප කරගන්න යනවා. I'm going to make myself fresh. මම මාව නැවුම් කරගන්න යනවා. I'm going to eat well. මම හොදට කන්න යනවා. The servants were wondering what's wrong with you. මේ සේවකයෝ බලාගෙන හිටියා මේ මිනිහයාට මොනවා වෙලාද? When the child was sick, you were fasting, you were crying and you were praying. දරුවා රෝගාතුරව ඉන්නකොට ඔබ කෑවේ නැහැ, ඔබ නිරාහාරව හිටියා, ඔබ යාඥාවෙන්ම සිටියා. You refused to eat, you refused to be comforted.
ඔබ සැනසීම ප්‍රතික්ෂේප කරා. ඔබ කෑම ගැනීම ප්‍රතික්ෂේප කරා. What's wrong with you? දැන් මොකද ඔබට වෙලා තියෙන්නේ? When the child died, you say, prepare a table for me. දැන් ළමයා මැරුණාට පස්සේ ඔබ කියනවා මට කෑම මේසයක් පිළියෙල You say, කරන්න. anoint me with oil, let me refresh myself. ඔබ කියනවා මට තෙලින් ආලේප කරන්න මාව තෙලින් ආලේප කරගෙන මම මාවම ප්‍රබෝධමත් කරගන්නවා කියලා. David replied them. දාවිත් රජතුමා වුන්ට පිළිතුරු දුන්නා. David said, I know the child cannot come to me, දාවිත් රජතුමා කියනවා මම දන්නවා ඒ දරුවාට මා වෙතට නැවත එන්න බෑ. but I know, නමුත් මම දන්නවා මම දන්නවා that one day I am going to that child, I'm going to meet him. මම දවසකදී ඒ දරුවා වෙතට යන්න යනවා මං ඔව්ව මුණ ගැහෙන්න යනවා. Hallelujah. හalleluya. So David says, ඉතින් දාවිත් රජතුමා කියනවා God hath not withheld any request of my lips. ඒ නිසා කියනවා දෙවියන් වහන්සේ මගේ මුඛේ ඉල්ලු කිසිම දෙයක් වැළැක්ුවේ නැහැ He කියලා. answered my prayer. උන්වහන්සේ මගේ යාඥාවලට පිළිතුරු දුන්නා. He replied me. උන්වහන්සේ මට පිළිතුරු දුන්නා. Verse 3. තුන්වෙනි පදය. The Bible says, for you meet him with blessings of goodness. බයිබලයේ කියනවා මක්නිසාද ඔබ යහපත් වරයන් රැගෙන ඔහු ඉදිරියට එනසේක. Oh, hallelujah. හalleluya. This is so good. මේක ඉතා යහපත්. You see, when David looked to the future, ඔබ දන්නවද මේ දාවිත් රජතුමා අනාගතය දෙස බැලුවහම when he looked ahead, ඔහු ඉදිරිය බැලුවහම what did he see? මොනවද ඔහු දැක්කේ? He saw the Lord meeting him with blessings and goodness. ඔහු දැනගත්තා දෙවියන් වහන්සේ ආශිර්වාද සහ යහපත්කම් සමග ඔහු මුණ ගැහෙනවා Isn't කියලා. that so wonderful? ඒක ඊටාම යහපත් නෙමෙයිද? When you look to your marrow, ඔබ හෙට දවස ගැන ඔබ when දැකපුවාම you looked into your future in the Lord, ඔබ දෙවියන් වහන්සේ තුලින් ඔබේ අනාගතය බලුවහම you see the Lord coming to you with all the blessings and goodness. ඔබ දකිනවා දෙවියන් වහන්සේ ඔබ වෙතට එනවා හැම යහපත් දෙයක් And සමගම. when David saw it and understood it, he says, I'm going to rejoice. දෙවියන් දාවිත් ඒ දැකලා ඔහු තේරුම් ගත්තාම ඔහු කිව්වා මම ප්‍රීති වෙන්න යනවා. Because David knew that my future is better than my present. මක්නිසාද දාවිත් දැනගෙන සිටියා මගේ වර්තමානයට වඩා මගේ අනාගතය යහපත් වෙන්න යනවා. Hallelujah. හalleluya. You are a king. That's what I said in the beginning. ඔබ රජ කෙනෙක් මම ඒකයි ඔබට ආරම්භයේදීම කිව්වේ. So like David, when you look into your future, දාවිත් වගේ ඔබ ඔබේ අනාගතය දෙස බලපුවාම what do you see? මොනවද ඔබ දකින්නේ? You don't see misery. ඔබ You don't see defeat. ඔබ දර්ශනයන් ඔබ පරාජයන් දකින්න එකක් You නැහැ. don't see, failure. ඔබ වැටීම් නැත්තම් පරාජයන් දකින්න එකක් නැහැ. You see goodness and blessings waiting for you. ඔබ යහපත් දේවල් සහ ආශිර්වාදයන් ඔබ වෙනුවෙන් සිටිනවා That ඔබ is දකි. your future. මේකයි ඔබේ අතීත අනාගතය. Hallelujah. Hallelujah. It doesn't matter what your past life has been. වැදගත් වෙන්නේ නැහැ ඔබගේ පසුගිය ජීවිතය මොකක්ද It doesn't වෙන්නේ. matter what your present condition is. ඔබගේ වර්තමාන තත්ත්වය මොකක්ද කියන එක වැදගත් But වෙන්නේ when you නැහැ. look into your future in the Lord Jesus, නමුත් ස්වාමී වූ යේසුස් වහන්සේ තුලින් ඔබ අනාගතය දැක්කහම God says blessings are waiting for you. දෙවියන් වහන්සේ කියනවා ආශිර්වාද ඔබ වෙනුවෙන් බලා All the සිටිනවා. goodness is waiting for you. හැම යහපත්කමක්ම ඔබ වෙනුවෙන් බලා So සිටිනවා. you have a bright future in the Lord Jesus. ඒ නිසා ඔබට දීප්තිමත් අනාගතයක් තිබෙනවා ස්වාමී වූ යේසුස් වහන්සේ තුල. Don't fear your future. අනාගතය ගැන බය වෙන්න එපා. Because as long as you abide in the Lord, මක්නිසාද ඔබ නීතිමය තත්ත්වයෙන් බැඳ තබා when you තිබෙනකම් walk in the Lord, ඔබ දෙවියන් වහන්සේ තුලින් ඇවිදින your නොවැදිනකම් future is guaranteed with blessings and goodness. ඔබගේ අනාගතය ඔබට සහතික කර තිබෙනවා ආශිර්වාද හා යහපත්කම්. Hallelujah. හalleluya. Some of you are worried about your future. සමහරක් ඔබ ඔබේ අනාගතය ගැන කනස්සලු වෙනවා. You don't see your future clear. ඔබ පැහැදිලිව ඔබේ අනාගතය දකින්නේ And there නැහැ. is so many thoughts that is bombarding your mind. ඔබගේ මනස බොහෝ සිතිවිලි වලින් වෙලාගෙන තිබෙනවා. And the devil brings all kinds of doubts and uncertainties. හැම ආකාරයකම වරද තැබීමක් නැත්තම් දෝෂාරෝපණයන් සාතාන් ඔබේ මනස වෙලාගෙන තිබෙනවා. And you see your future going to be very defeated. ඔබ දකින්නේ ඔබගේ අනාගතය පරාජිත තත්වයෙන්. When you come to such a point, remember what I said to you today. ඔබ එවැනි තත්වයකට ආවම මතක තබා ගන්නට මං අද ඔබට කියපු Remember the කාරණාව. word of God, Psalms 21 verse 3. දෙවියන් වහන්සේගේ වචනය ගීතාවලිය 21:3 මතක තබා ගන්නට. Remember that God is waiting there with blessings and goodness to meet you. මතක තබා ගන්න දෙවියන් වහන්සේ සිටිනවා ආශිර්වාද හා හැම යහපත්කමක් සමග ඔබ වෙනුවෙන්.
You need to tell yourself, my future has only blessings and goodness. ඔබටම කියාගත යුතුයි මගේ අනාගතයේ ආශිර්වාද හා යහපත්කම් විතරයි You කියලා. need to prophesy over yourself and say, my future has only goodness and blessings in ආමේන්. it. ඔබටම ඔබ අනාගත වචන කියා ගන්න ඕන මගේ අනාගතයේ යහපත් හා ආශිර්වාද දේවල් විතරයි කියලා. Hallelujah. Hallelujah. That's your future. ඒකයි ඔබේ අනාගතය. You don't have to look into any horoscope to know your future. ඔබ කිසිම හදහනක් බැලීමට අවශ්‍ය නැහැ ඔබගේ අනාගතය දැනගන්න. You don't have to go to any palm reader to get your future known. I'll tell you right now. ඔබගේ මේ හදහන් බලන්නම් වෙතට නක්ෂත්‍රකාරයන් වෙතට යන්න අවශ්‍ය I නැහැ. will ඔබේ tell your අනාගතය future දැනගන්න. exactly. මම ඔබට කියන්නම් මම දකිනවා ඔබේ අනාගතය පැහැදිලිව. I tell you your future with such assurance. මම ඔබට කියන්නම් ඉතා සහතික ලෙස ඔබගේ අනාගතය ගැන. If you want to know your future, here is your future. Write it down. ඔබගේ අනාගතය ගැන ඔබට දැනගන්න ඕනද? මෙන්න ඔබේ අනාගතය All ලියා ගන්න. goodness and all blessings is yours. හැම යහපත්කමක්ම ආශිර්වාදයක්ම ඔබගේය. That is your future. ඒකයි ඔබේ That is අනාගතය. your future. ඒකයි ඔබේ අනාගතය. That is your future. ඒකයි ඔබේ That is your අනාගතය. tomorrow. ඒකයි ඔබේ හෙට දවස. No defeat. No failure. කිසිම පරාජයවීමක් නැහැ. No curses. It's blessings. කිසිම ශාපයක් නැහැ. ආශිර්වාද විතරයි. The word blessing also can be translated as favor. ඔබ ආශිර්වාදය කියන වචනය අපිට පරිවර්තනය කරන්න පුළුවන් දෙවියන් වහන්සේගේ කරුණාව. The favor of God is there for you in the දෙවියන් future. වහන්සේගේ කරුණාව ඔබ සමගයි අනාගතය තුල. Hallelujah. Hallelujah. That is your future. එයයි ඔබේ අනාගතය. That is your future. එයයි ඔබේ අනාගතය. So don't go to any palm reader, don't go to horoscope and try to find out what your future is. I have told your future what it is. ඒ නිසා හඳහන් බලන්නම් වෙතට නස්ත්‍රාස්ත්‍රකාරයන් වෙතට පේන කියන අය වෙතට යන්න එපා ඔබේ අනාගතය ගැන හොයාගන්න. මම දැන් කියපු දේ තමයි ඔබේ අනාගතයේ The God ආශිර්වාද. of all creation tells you this is your future. හැම දෙයකම නිර්මාණකරුවා කියනවා මේකයි ඔබේ අනාගතය. It is not the creation that dominates you. මේ ඔබව පාලනය කරන්නේ මේ මෙවිල්ල නෙමෙයි. It is not some star in the galaxy somewhere that's controlling you. මේ ආකාශයේ ග්‍රහ වස්තුන් තුල තියෙන තාරකාවක් නෙමෙයි ඔබගේ අනාගතය It ගැන is the දන්නේ. Creator God Himself who created you in His image. ආමේන් හalleluya. ඔබව මවා පාලනය කරන්නා වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබගේ අනාගතය He ගැන දන්නේ. says your future is such and such. උන් වහන්සේ ඔබගේ අනාගතය මෙහෙමයි කියලා කියලා තියෙනවා. He says blessings and goodness is there for you. උන් වහන්සේ කියනවා ආශිර්වාද හා යහපත්කම් ඔබ වෙනුවෙන් තබා තිබෙනවා. Refuse to believe anything else that any other has to say. අනිත් අය කියන ඕනම දෙයක් ඔබ ප්‍රතික්ෂේප කරන්න. Believe what the word of God is saying to you today. විශ්වාස කරන්න දේව වචනය ඔබ ගැන කියන දේ This අද is the දවසේ. unchanging word of God. මේක නොවෙනස් වන්නා වූ දෙවියන් වහන්සේගේ Heaven and වචනයයි. earth will pass away. Jesus said, but my word shall not pass away. යේසුස් වහන්සේ කිව්වා අහසත් පොළවත් පහව ගියත් මගේ වචනය පහව යන්නේ This නැහැ. word is true and it is tested and proven. මේ වචනයේ සත්‍යතාවයයි ඒක ඔප්පු සාක්ෂි ඇතුව සාත්‍යයක් කරලා So තිබෙනවා. what is your future? එහෙනම් මොනවාද ඔබේ අනාගතය? Goodness and blessing. ආශිර්වාද සහ යහපත්කම්. Hallelujah. හalleluya. So if anyone needs to ask you, how are you? එනිසා කවුරු හරි ඔබගෙන් ඇහුවාද ඔබ කොහොමද කියලා? Say, I am blessed and highly favored. කියන්න මම ඉතා මහත් ලෙස ආශිර්වාද ලබා ඉන්නේ කියලා. I am blessed and highly favored. එතන කියන්ට මම ආශිර්වාද සමග මහත් ලෙස ආශිර්වාද ලබා තිබෙනවා If they කියලා. ask you how you know, tell them Psalms 21:3 says so. ඔබ ඔවුන් ඔබගෙන් ඇහුවත් ඔබ කොහොමද දන්නේ කියලා කියන්ට ඔවුන්ට ගීතාවලිය 21 3 වෙනි I am පරිච්ඡේදය. blessed and highly favored. මම ආශිර්වාද ලබලා තිබෙනවා ඉතා මහත් ලෙස අනුග්‍රහය සමග. What is your future? මොනවාද ඔබේ අනාගතය? Blessed and highly favored. ආශිර්වාද සමග මහත් වූ අනුග්‍රහය. Isn't that good enough for us to rejoice? මේකම මතද අපිට ප්‍රීති වෙන්න? That's why David says, I am going to rejoice. ඒ නිසායි දාවිද් කිව්වේ මම ප්‍රීති වෙන්න යනවා. Hallelujah. Hallelujah. Not because of the happenings, but because I know what God has prophesied into my future. සිදුවෙන දේවල් නිසා නෙමේ දෙවියන් වහන්සේ මගේ අනාගතය ගැන අනාගත වාක්‍යය කියලා This is තිබෙනවා. the prophecy of God to every believer in Christ Jesus. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල උන්වහන්සේව විශ්වාස කරන හැම කෙනෙකුට මේකයි අනාගත වාක්‍යය. Blessings and goodness. යහපත්කම සහ ආශිර්වාද. That's what the Lord said to Jeremiah in chapter 29 verse 11. ඒකයි දෙවියන් වහන්සේ කිව්වේ යෙරමියා 22:11. I know the plans I have for you. මම දන්නවා ඔබ ගැන මම කරලා තිබෙන Plans to යෝජනා. prosper you. ඔබව සඵලවත් කරන පිණිස. Plans to give you a better future.
ඔබට යහපත් අනාගතයක් දෙන Plans පිණිස. that does not contain evil in it. That does not contain evil in it. කිසිම නපුරක් ඒ තුල සිදු නොවන පිණිස. That's the future that God is giving you. ඒකයි දෙවියන් වහන්සේ ඔබට තබා තිබෙන So අනාගතය. when you think of your future, start to rejoice. ඒ නිසා ඔබ ඔබේ අනාගතය ගැන හිතනකොට ආරම්භ කරන්න ප්‍රීති Get වෙන්න. excited about your future. ඔබගේ අනාගතය ගැන පුදුමයෙන් Because හිත. know what God has prophesied over you. මක් නිසාද දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් Oh, අනාගතය දාලා blessings is ඉවරයි. waiting. ආශිර්වාද බලා සිටිනවා. Goodness is waiting. යහපත්කම් බලා සිටිනවා. Every good thing. හැම යහපත්කමක්ම The word good also can be translated as perfect. යහපත්කම කියන වචනේ නැවත වාරයක් පරිවර්තනය කරන්න පුළුවන් Or complete. සර්ව සම්පූර්ණ. God says every complete thing is waiting for you. දෙවියන් වහන්සේ කියනවා සර්ව සම්පූර්ණ හැම දෙයක්ම ඔබ වෙනුවෙන් සිටිනවා. Every perfect thing is waiting for you because God gives only perfect things to His people. හැම සර්ව සම්පූර්ණ දෙයක්ම ඔබ වෙනුවෙන් බලා සිටිනවා. මක් නිසාද දෙවියන් වහන්සේ උන්වහන්ගේ සෙනග වෙනුවෙන් ඒ දේවල් තබා Do තිබෙන you see නිසා. your future? ඔබ දකින්නවද ඔබේ අනාගතය? You have a glorious, bright, wonderful future in Christ Jesus. ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ගෞරවාන්විත දීප්තිමත් අනාගතයක් තිබෙනවා. No fears, no concerns. කිසිම භයානක බයක් ඒ ස්ථානයේ නැහැ. Only blessings and perfect goodness is waiting for you. එතන තබා තිබෙන්නේ යහපත් හා සැම සම්පූර්ණ දෙයක් ඔබ So වෙනුවෙන්. David rejoiced over that. දාවිත් රජතුමා ඒ කෙරෙහි පිහිටි වුණා. Verse 3 is not finished yet. තුන්වෙනි පදේ තාම ඉවර නැහැ. And he says, you set a crown of pure gold upon his head. එතනදී කියන ඔහුගේ හිස පිට පවිත්‍ර රන් ඔටුන්නක් තබනසේක. This is how God blesses his people. මෙන්න මේ විදිහටයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනගට ආශිර්වාද කරන්නේ. A crown of pure gold is placed on his head. ඔහුගේ හිස පිට පවිත්‍ර රන් ඔටුන්නක්. You know, the crown here can be translated ඔබ දන්නවද මේ ස්ථානයේ කතා කරන මේ ඔටුන්න පරිවර්තනය කරන්න පුළුවන් as complete victory over his enemies. සියලු සතුරන්ට ඉහළින් ජයග්‍රහණය. Hallelujah. හාලෙලූයා. So what is David looking into? එහෙනම් දාවිත් මොනවා කෙරෙහිද බැලුවේ? I said David was rejoicing in the satisfaction God gave him. මං කිව්වා ඔබට දාවිත් ඔහුට දෙවියන් වහන්සේ දුන්නා වූ හැම දෙයක් කෙරෙහි ඔහු සැහැීමකටපත් වුණා. He says, God, you are giving me victory over all my enemies. ඔහු කිව්වා දෙවිදුනේ මගේ හැම සතුරන්ට ඉහළින් ඔබ මට ජය දුන්නා. All your enemies is under your feet. ඔබගේ හැම සතුරෙක්ම ඔබගේ පාද යටයි. There is nothing that is not under your feet. ඔබගේ පාද යට නැති කිසිම දෙයක් නැහැ. Did you hear what I said? ඔබට ඇහුණාද මම කියපු දේ? The Bible says that God put everything under the feet of Jesus. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ පාද යටට හැම දෙයක්ම දැම්මා කියලා. Now hear me very clearly. දැන් මාව හොඳින් ඇහුම්කන් දෙන්න. Okay? The Bible says God put everything under the feet of Jesus. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ පාද යටට හැම දෙයක් දැම්මා කියලා. The Bible says that Jesus is the head of the body. බයිබලයේ කියනවා යේසුස් වහන්සේ සමා ශරීරයේ හිස. And you and I are the body of Christ. ඔබයි මමයි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයයි. So, if Christ is the head and we are the body, එහෙනම් ක්‍රිස්තුස් වහන්සේ හිස අපි ශරීරය නම් where is the legs? කොහෙද කකුල්? පාදයන්. It's not on the head, it's in the body. පාදයන් තියන්නේ හිස මත නෙමෙයි ඒක ශරීරය තුලයි. So when the Bible says God put everything under the feet of Jesus, it means God put everything under the feet of you and me. ඒ බයිබලයේ කිව්වම දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ පාද යටට හැම දෙයක් දැම්මා කියලා ඒ කියන්නේ ඒ හැම දෙයක් ඔබගේ පා මගේ පා යටයි. Because we are the body of Christ. මක් නිසාද අප ක්‍රිස්තුස් ශරීරයයි. We are the feet, we are the parts of the body. අපි පාදයි ඒ කියන්නේ අපි ශරීරයේ කොටස්. He is the head. උන්වහන්සේ හිස. The church is the body and you and I are the part of the church. සභාව ශරීරයයි අපි අපේ මේ ශරීරයේ කොටස් සභාවේ කොටස්. So there is nothing that is not under our feet. ඒ නිසා අපගේ පාද යට නැති කිසි දෙයක් නැහැ. That's what God said in Genesis 1:26. ඒකයි දෙවියන් වහන්සේ උප්පත්ති 26 කිව්වේ. They will have dominion. 1:26. ඒකේ 26. They will have dominion.
They will have dominion. Andu balaya. ඔවුන්ට ආණ්ඩු බලය දුන්නා. Dominion also can be translated as putting things under your feet. ආණ්ඩු බලය නැවත වාරයක් පරිවර්තනය කරන්න පුළුවන් ඔබගේ පාද යටතට දැමීම කියන එකට. That is what God told Adam and Eve. ඒක තමයි ආදම් සහ ඒවට දෙවියන් වහන්සේ කිව්වේ. Genesis 1:26. ගීතාවලිය උප්පත්ති 1:26. He says everything is under your feet. උන්වහන්සේ කිව්වා හැම දෙයක්ම ඔබේ පා යටයි. Hallelujah. 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 Everything is under your feet. හැම දෙයක්ම ඔබේ පා යටයි. So when David says, you have placed a crown upon my head. ඒ නිසා දාවිද් රජතුමා කිව්වහම ඔබ ඔටුන්නක් මගේ ඉස මට තබා තිබෙනවා කියලා. It means that complete victory over all the enemies. ඒ කියන්නේ සියලු සතුරන්ට ඉහළින් ජය කියන එකයි. It says you have put a pure gold. එතනදී කියනවා ඔබ පවිත්‍ර රන්. Pure gold. පවිත්‍ර රන්. It talks about purity and glory. එතනදී කතා කරන්නේ පවිත්‍රතාවය සහ මහිමය Purity පිළිබඳව. and glory. පවිත්‍රතාවය හා මහිමය. I don't have time to go into this into the book of Romans. We'll touch it on sometime later. මට දැන් වෙලාව නැහැ මේ රෝම පොතේ මේ ගැන කතා කරන අපි පසුව ඒක අපි අල්ලගමු. The Bible says that we are already being glorified in Christ. බයිබලයේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල අපි දැනටමත් ගෞරවයට පමුණවලා තිබෙනවා. මහිමයට පමුණලා. මහිමයට We පමුණවලා are තිබෙනවා. already brought into glory. අපි මහිමයට පමුණවලා තිබෙන්නේ. And that will be perfected one day. ඒක සම්පූර්ණ වෙන්න යන දවසකදී. Hallelujah. 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 So David rejoiced in the strength of the Lord. ඒ නිසා දාවිද් දෙවියන් වහන්සේගේ ශක්තිය කෙරෙහි ප්‍රීතිමත් David වුණා. rejoiced in the salvation of the Lord. දාවිද් දෙවියන් වහන්සේගේ ගැලවීම කෙරෙහි ප්‍රීති වුණා. David rejoiced in the satisfaction that God gave him. දාවිද් දෙවියන් වහන්සේ උට දුන්නා වූ තෘප්තිය තුල ප්‍රීති වුණා. Here is the fourth one. මෙන්න හතරවෙනි කාරණාව. David rejoiced in the stability God gave him. දාවිද් දෙවියන් වහන්සේ උට දුන් ස්ථාවරය කෙරෙහි ප්‍රීති වුණා. Verse number 7. හත්වෙනි පදය. For the king trust in the Lord, and through the mercy of the Most High he shall not be moved. මක්නිසාද රජතෙමේ ස්වාමින් කෙරෙහි විශ්වාස කරයි මහොත්තමයාණන්ගේ කරුණාගුණයෙන් ඔහු නොසෙල්වී සිටින්නේ. Hallelujah. I said, Hallelujah. David rejoiced in the stability God gave him. දාවිද් ප්‍රීති සන්තෝෂුනේ දෙවියන් වහන්සේ උට දුන්න ස්ථාවරය මත. You see, everything that can be shaken, the Bible says, will be shaken. ඔබ දන්නවද බයිබලයේ කියනවා සොලවන්ට පුළුවන් හැම දෙයක්ම සොලවනු ලබනවා. That is what you are seeing in the world today. ඒකයි ඔබ අද ලෝකයේ තුල දකින්නේ. Kingdoms are being shaken. රාජධානියන් සොලවෙනවා. The kingdoms that people thought that never can be shaken. මිනිස්සු සිතනවා කවදාවත් මේ රාජධානිය සොලවන්ට බැහැයි කියලා. Governments are being shaken. මේ රාජ්‍යයන් සොලවනු ලබනවා. Every system of man is being shaken. මිනිස්යාගේ හැම පරිපාලනයක්ම සොලවනු ලබනවා. But the Lord is saying to you today, නමුත් දෙවියන් වහන්සේ අද ඔබට කියනවා I am going to give you stability. මං ඔබට ස්ථාවරය දෙන්න When යනවා. everything is shaking around you, ඔබ වටේ වටපිටාවේ තිබෙන හැම දෙයක්ම සොලවනු ලැබුවත් you can be firm and strong. ඔබට ශක්තිමත්ව ඔබට සිටින්න පුළුවන්. Because God is saying, I'm going to give you stability. මක්නිසාද දෙවියන් වහන්සේ කියනවා මං ඔබට ස්ථාවරය දෙන්න යනවා. How is that? ඒක කොහොමද? How do you receive that? ඔබ ඒ ලබා ගන්නේ කොහොමද? The Bible says, because he trusted in the Lord. බයිබලයේ කියනවා ඔහු දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කළපු නිසා. Because he trusted in the Lord. මක්නිසාද ඔහු දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කළ නිසා. Those who put their faith in the Lord shall never be put to shame. දෙවියන් වහන්සේ කරන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන කිසි කෙනෙක් ලැජ්ජාවට පත් නොවන්නේ. And because of the mercy of God. ඒ වගේම දෙවියන් වහන්සේගේ කරුණා ගුණය නිසා. Hallelujah. හාලෙලූයා. Because you trust in the Lord. මක්නිසාද ඔහු දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස When you කළා. put your faith in God, ඔබ ඔබගේ විශ්වාසය උන්වහන්සේ කෙරෙහි තැබුවාම you cannot be shaken. ඔබ කවදාක්වත් සොලවන්ට බැරි You කෙනෙක් cannot වෙනවා. be shaken. ඔබ සොලවන්ට බැරි කෙනෙක් වෙනවා. Because God cannot be shaken. මක්නිසාද දෙවියන් වහන්සේව So when you put සොලවන්ට your බෑ. faith in Him, ඒ නිසා ඔබ ඔබගේ ඇදහිල්ල උන්වහන්සේ කෙරෙහි තැබුවාම God says you will not be shaken. දෙවියන් වහන්සේ කියනවා ඔබ සොලවන්ට බෑ කවදාක්වත්. Hallelujah. හාලෙලූයා. So let everything around you shake. ඒ නිසා ඔබ වටේ තියෙන ඕනම දෙයක් සෙලවෙච්චා දෙන්න. But you stand firm. නමුත් ඔබ ස්ථීරයෙන්ම සිටගනි. Because you have an unshakable, unmovable God. ආමේන්. මක්නිසාද ඔබට ඉන්නේ ඔබට වෙනස් වෙන්න බැරි ඒ වගේම සොලවන්ට බැරි දෙවියන් වහන්සේ නිසා. That is what made
King David rejoice. මෙන්න මේ දේ දාවිත් රජතුමාව ප්‍රීති වීමට සැලැස්සුවේ. He did not put his trust in his army. ඔහුගේ හමුදාව කෙරේ විශ්වාසය තැබුවේ නැහැ. He didn't put his trust in his alliance around him.